පස්සේ කියලා කියනවා පින්වතුනි. එහෙනම් රහතන් වහන්සේ තුලත් පස්සේ සිද්ධ වෙනවා. රහතන් වහන්සේ දැක්කා කියන තැන නවතිනවා. ඇසුණා කියන තැන නවතිනවා. දැනුණා කියන තැන නවතිනවා පින්වතුනි. ඒ කියන්නේ පස්සේ ළඟ රහතන් වහන්සේ නවතිනවා. ඇයි යා නවතින්නේ? එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු වෙලාවේ ඥාන දර්ශන තුලින් රූපේ අනිත්‍යභාවය අවබෝධ කරපු කෙනෙක්. එනිසා යා පස්සේ වෙන ඕනෑම රූපයක් ළඟදී පස්සේ අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. එනිසා වේදනාවක් සකස් වෙනවද පස්සේ අනිත්‍යයි කියලා දැක්කනම්? වේදනාවක් සකස් වෙන්නේ නැත්නම් සංඥාවක්, චේතනාවක්, විඥානයක් සකස් වෙනවද? නැහැ පින්වතුනි. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාර්ගයට අදාළව දේශනා කරන ප්‍රධානම සූත්‍රය වෙන සතර සතිපට්ඨාන සූත්‍රයේදී බොහොම පැහැදිලිව අපිට දේශනා කරනවා. මේ රූපේ අනිත්‍යභාවය දක්ින් ජීවත් වෙන්න කියලා. ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. තෙතිස් රූපේ හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. ඒ නිසා ඔබ තමා තුලින් තමා දකින්න. ඔබේ ඔය ඇස් දෙක කොච්චර ඔබ මගේ කරගෙන අපේ කරගෙන ජීවත් වුණත් ඔය ඇස් දෙක අවසානයේ අයිති වෙන්නේ මහ පොළොවේ පසුතයි පින්නතුනි. ඔබ ඔය රූපේ කොච්චර මගේ කරගෙන අපේ කරගෙන ජීවත් වුණත් ඔය රූපේ අවසානයේ අයිති වෙන්නේ මහ පොළොවේ පසුතයි පින්නතුනි. ඒ නිසා ඔබ මුලින්ම හික්මෙන්න මහ පොළොවේ පසටයි තිබෙන ඇසක් උදෙසා රූපයක් උදෙසා මම අකුසල් කරගන්න නැහැ කියන තැනට එන්න පින්නතුනි. මොකද මේ ඇස පිනවන්න යාම නිසාමයි අපි අකුසල් සිද්ධ කරගන්නේ. මේ රූපේ පිනවන්න යාම නිසාමයි අපි අකුසල් සිද්ධ කරගන්නේ. නමුත් අවසානයේ මේ ඇස රූපයයි මහ පොළොවේ පසටයි පින්නතුනි. එනිසා ඔබ මුලින්ම හික්මෙන්න මේ මහ පොළොවට අයිති වෙන ඇසක් උදෙසා රූපයක් උදෙසා මම අකුසල් කරගන්නේ නැහැ කියන තැනට එන්න පින්නතුනි. දෙවෙනුව ඇස විදර්ශනා නුවණින් දැක්කා වගේම ඉතිරි ආයතනත් විදර්ශනා නුවණින් දකින්න. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර මහා ධාතු හැටියට ධාතු මානසිකාරය හැටියට මේක දකින්න කියලා. ඇස් දෙක පියාගෙන මේ රූපය බිම වැටිලා තියෙන මස් ගොඩක්, සම් ගොඩක්, කටු ගොඩක්, ඇට ගොඩක් කරලා මේක නුවණින් දකින්න. පටවිය හැටියට. ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ බිම වැටිලා තියෙන ලේ ගොඩක්, තෙම්සොටු, මුත්‍රා ගොඩක් කරලා ආපෝ ධාතු හැටියට නුවණින් දකින්න. මේ ගොඩවල් දෙක තුලින්ම තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම කෙස්ලොම් නිය සම්දත් මේ විදියට කොටස් 32ක් කරලා මේ රූපය දකින්න කියන. කොයි ආකාරයෙන් හෝ රූපය කෙරෙහි තෘෂ්ණාව තීන වෙන දිශාවට රූපය විදර්ශනා නුවණින් දකින්න කියන. දැන් මේ මොහොතේ මේ හාමුදුරුවෝ ඔබට බණ කිව්වා. ඔබලා සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඔබ හිතන්නේ තව මොහොතකින් මේ හාමුදුරුවෝ අපවත් වෙනවා කියලා. හාමුදුරුවෝ අපවත් වුණොත් ගිහි පින්වතුන්ලා මොකද්ද කරන්නේ? දරසෑයක් හදලා මේ සිරුර ගිනි තියාවි පින්නතුනි. දැන් මේ දරසෑය හාමුදුරුවන්ගේ සිරුර ගිනි ගන්නවා. හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිච්චෙමින් ගිනි ජාලාවක් නැගෙනවා පින්නතුනි. ඒ ගින්නට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියලා කියන්නේ. හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ මනසයි මේ ගිනි ගන්නෙ. නමුත් ඒ ගින්නට ඔබ හාමුදුරුවෝ කියන්නේ නැහැ පින්නතුනි. ඔබ කියන්නේ ගින්දර කියලා, තේජෝ ධාතුව කියලා. දැන් මේ හාමුදුරුවන්ගේ ශරීරෙට මේ ගිනි ඇවිලෙන්නේ හාමුදුරුවන්ගේ මසේ තියෙන තෙල් මතුවේවි තෙලටයි මේ ගින්දර ඇවිලෙන්නේ පින්වතුනි. ඒ තෙලට ඔබ කවදාවත් හාමුදුරුවෝ කියලා කියන්නේ ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. දැන් මේ හාමුදුරුවෝ ගිනි ගනිමින් දුම් ජාලාවක් නැගෙනවා. ඒ දුමට ඔබ කවදාවත් හාමුදුරුවෝ කියලා කියන්නේ ඔබ කියන්නේ වායෝ ධාතුව කියලා. අවසානයේ මේ හාමුදුරුවෝ ගිනි අරගෙන ඉවර වෙලා මෙතන අලු ටිකක් ඇට ටිකක් ඉතුරු වෙනවා. ඒ අලු ටිකට ඇට ටිකට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ ඔබ කියන්නේ පටවිය කියලායි පින්වතුනි. දැන් මොකක්ද මේ උනේ පින්වතුනි? හාමුදුරුවන්ගේ ඇස එක මොහොතකින් ගින්දර අලු තෙල් දුම් බවට පත් වුණා. හාමුදුරුවන්ගේ කන නාසය දිව ශරීරයේ මනස එක මොහොතකින් තෙල් අලු දුම් ගින්දර බවට පත් වුණා. මොකක්ද මේ සිද්ධ වුනේ? රූපේ අනිත්‍යභාවය පිළිබඳව. ඒසා වේගයෙන් අනිත්‍යභාවයට පත් වෙන රූපයක් මේක. මේ ඇස ඒසා වේගයෙන් ගින්දර බවට පත් වෙනවා. මේ කන ඒසා වේගයෙන් තෙල් අලු දුම් බවට පත් වෙනවා. මේ ඇස අනිත්‍ය වෙලා ගින්දර බවට පත් වුණා වගේම
ගින්දර කියන්නේ රූපයක් පින්නතුනි. ගින්දර අනිත්‍ය වෙලා ජල වාෂ්ප හැදෙනවා. ජල වාෂ්ප අනිත්‍ය වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු අනිත්‍ය වෙලා වැස්ස හැදෙනවා. කුමක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවය. අවසානයේ මෙතන අලු ටිකක් ඇට ටිකක් ඉතුරු වුණා. මේ අලු ටික ඇට ටික පොහොර වෙනවා, ගහ කොළ හැදෙනවා, පළගෙඩි හැදෙනවා. මොකක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවය. එනම් ඔබ ඇස් දෙක පියාගෙන මේ ඇසත් මහ පොළවේ පසත් සතර මහා ධාතුවක් කරලා දකින්න ඕනේ. මොකද මේ ඇස අවසානයේ අයිති වෙන්නේ මහ පොළවේ පසටයි. ඔබ ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ ගිනි ගොඩක් කරලා දකින්න. එතනයි යථාර්ථය. ඔබ ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ දුම් ගොඩක්, කළු ගොඩක්, තෙල් ගොඩක්, පස් ගොඩක් කරලා දකින්න. එතනයි මේ රූපේ යථාර්ථය තියෙන්නේ. කොයි ආකාරයෙන් හෝ රූපයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳින දිශාවට රූපයේ විදර්ශනා නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද මේ සත්වයා බැඳී යන්නේ රූපයකමයි පිංගතුනි. අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අහිමි කළේ රූපයේ කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි. අපි කල්ප ගණන් සතර අපායන්ට දාලා අප්‍රමාණ දුක් දුන්නේ මේ රූපයේ කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි පිංගතුනි. දැන් ඔබ හිතන්න ඔබ මේ විදිහට ජීවත් වෙලා අනිත්‍ය සංඥාව වඩන්න නැතුව ජීවත් වුණොත් ඔබ කවදා හරි চিරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලාව වෙනවා පින්තුනි. ඒ මැරෙන වෙලාවේ සකස් වෙන අවසාන හිතට කියනවා චුතිසිත කියලා. මේ චුතිසිත කියන්නේ මේ රූපේ ඇසුරෙන් සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය පින්තුනි. මේ අවසාන පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ මනෝ විඥානයක් ඇසුරෙන් පින්තුනි. මේ අවසාන පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ මොකක්කෝ රූපයක් අරමුණු කරගෙනයි පින්නතුනි. මේ අරමුණු වෙන්නා වූ රූපයට අදාළව ඊළඟ ප්‍රතිසන්දිය යනවා පින්නතුනි. දැන් ඔබ හිතන්න ඔබ දරුවන්ට ගොඩාක් ආදරේ කෙනෙක් කියලා. මොනුපුරන්ට දරුවන්ට ගොඩාක් ආදරේ. ඔබ අනිත්‍ය සංඥාවක් වඩන්නේ නැහැ. ඔබ මැරෙන වෙලාවට එකපාරට ඔබට ගෙදර ඉන්න දුවදරුවෝ තමයි තෘෂ්ණාවෙන් ඔබ උපාදානය කරගන්නේ. ඒ මොහොතේම ඔබ මැරිලා ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් ප්‍රේතියක් වෙනවා පින්වතුනි. ඔබ හිතන්න ඔබ මැරෙන වෙලාවේ එකපාරට තෘෂ්ණාවෙන් උපාදානය යන්නේ ඔබේ ගේ දොර ඉඩ කඩන්න. ඒ ඉඩමේම ඒ නිවසේම ඔබ පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් ප්‍රේතියක් වෙලා උප්පත්තිය ලබනවා. ඔබ හිතන්න ඔබ මැරෙන වෙලාවේ අවසාන තුතිසිතට මොකක්කෝ හේතුවක් නිසා සකස් වෙන්නේ කේන්තියක්, ද්වේෂයක්, තරහවක් නම් ඔබ ඒ මොහොතේම ද්වේෂයට අදාළ සතර අපායක සර්ප කුලයක, තිරිසන් කුලයක, යක්ෂ කුලයක උපදිනවා පින්වතුනි. ඔබ හිතන්න ඔබ මැරෙන වෙලාවේ එකපාරට ඔබට සිහිපත් වෙන්නේ බුදු ගුණයක් නම්, රැක්කා වූ සීලයක්, දුන්නා වූ දානයක්, වැඩුවා වූ භාවනාවක් නම් ඒ මොහොතේම ඔබ දිව්‍ය මනුස්ස සුගතියේ උප්පත්තියක් ලබනවා පින්වතුනි. එනම් මේ අවසාන චුතිසිතට අරමුණු වෙන්නා වූ රූපයට අදාළවයි ඊළඟ ප්‍රතිසන්දිය යන්නේ පින්වතුනි. එනම් මේ අනිත්‍ය සංඥා වැඩිම තුලින් ඔබ දක්ෂ වෙන්න ඕනේ මොකක්ද? මේ ජීවිතයේදී ඔබට සෝවාන් ඵලයටපත් වෙන්න බැරි වුණත් මේ මැරෙන මොහොතේ සකස් වෙන අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. ඔබ මේ සකස් වෙන අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දැක්කනම් ඔබ දකින්නේ ධර්මයයි, මාර්ගඵලලාභී දෙවියෙක්, දිව්‍යාංගනාවක් වෙලයි ඔබ උපත ලබන්නේ. නමුත් ගෙවාගෙන පැමිණි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී තාම අවසාන චුතිසිත අනිත්‍යයි කියන්නේ අපි දක්ෂ වෙලා නැහැ පින්වතුනි. එහෙම දැක්කනම් අදී අපි මෙතන ඉන්නේ නැහැ. එහෙනම් මේක ලේසි දෙයක් වෙන්නත් බෑ. අමාරු දෙයක් වෙන්නත් බෑ පින්වතුනි. එහෙනම් ඔබ නිරතුරුවම අනිත්‍ය සංඥාව වඩමින් මේ தත්ත්වයට මුහුණ දෙන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, අපි අපේ දරුවන් නිසා කල්ප ගණන් අපි සතර අපායන්ට වැටලා ජීවත් වෙලා තියෙනවා. අපේ බිරිඳ ස්වාමි පුරුෂයා ඉඩකඩම් දීපල නිසා අපි කල්ප ගණන් සතර අපායන්ට වැටලා ජීවත් වෙලා තියෙනවා කියලා පින්වතුනි. ඒ නිසා නිරේතුරුවම පින්වතුනි ඔබ කැමැති කරන්නා වූ රූපයන් විදර්ශනා නුවණින් ලක් කරන්න. ඔබ දරුවා කියන රූපයට ගොඩාක් කැමැති නම් ඔබ නිරේතුරුව මේ දරුවා කියන රූපයේ විදර්ශනාවට ලක් කරන්න පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවන් උදෙසා ඔබ හෙළු කඳුළු මහ සාගරයේ ජලයට වැඩි කියලා පින්වතුනි. දරුවන් නිසා ඒසා කඳුළු සාගරයක් සංසාරේ ඔබ හෙළලා තියෙනවා. මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සෙක්ම සංසාරේ ඔබට දරුවෙක් වෙලා තියෙනවා. මේ ලෝකේ ඉන්න සෑම තිරිසන් සතෙක්, නිරිසතෙක්, අසුරෙක්ම ඔබට සංසාරේ දරුවෙක් වෙලා තියෙනවා පින්වතුනි.
එනිසා මේ දරුවා කියන තැන හිතද්දී මේ ආකාරයෙන් මේ කාරණා නුවණින් ගලපලා දරුවා කෙරෙහි කියන තෘෂ්ණාව හිණ කරගන්න. පිරිද සාම්පුරුෂයා වාහනය එහෙම නැත්නම් නිවස කෙරෙහි තෘෂ්ණාවන් තියෙනවා නම් මේවා නිරේතුරුව විදර්ශනා නුවණින් දැකලා පුහුණු වෙන්න පිංගතුනි. මොකද මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා සෝවාන් මාර්ගය තුල ගමන් කරන කෙනා පිංගතුනි හොඳ ශක්තිමත් පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. එයා හොඳ ඉදිරි දැක්මක් තියෙන කෙනෙක් පිංගතුනි. එයා දක්ෂයි නිරේතුරුවම දරුවා තුලින් කුසලයක් මතු කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා මේ දරුවන්ගෙන් අයින් වෙන්න, බිරිඳගෙන් අයින් වෙන්න, ස්වාම පුරුෂයාගෙන් අයින් වෙන්න, ඉඩකඩම් දේපොළ වලින් අයින් වෙන්න කියන ධර්මයක් දේශනා කරන්නේ නැහැ පිංගතුනි. ඔබ එහෙම වෙන්න යනවා නම් ඒක අන්තයක් පිංගතුනි. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය මධ්‍යම ප්‍රතිපදාව තුල දේශනා කරපු ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතැනකදීවත් ගිහි පිංගතුල්ලාට බිරිඳගෙන්, දරුවගෙන්, දේපොළ වලින්, රැකියාවෙන් අයින් වෙන්න කියන කාරණයක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ දරුවා උදෙසා වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරලා දරුවාව සතුටින් තියලා දරුවා තුලින් කුසලයක් මතු කරගන්න ඔබ දක්ෂයි. බිරිඳ ස්වාමි පුරුෂයාට වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරලා බිරිඳ ස්වාමි පුරුෂයා සතුටින් තියලා බිරිඳ ස්වාමි පුරුෂයා තුලින් කුසලයක් මතු කරගන්න ඔබ දක්ෂයි. අම්මා තාත්තාට වෙන්න තියෙන යුතුයකම් අකුරට ඉටු කරලා අම්මා තාත්තා සතුටින් තියලා අම්මා තාත්තාගේ සතුට තුලින් තමා කුසලයක් මතු කර ගන්න දක්ෂයි. ඒ වගේම ශාසනය උදෙසා වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරලා ඒ තුලින් කුසලයක් මතු කර ගන්න තමා දක්ෂයි පිංගතුනි. මොකද මේ සෑම දෙයක්ම කමටහනක් කරගන්න යා දක්ෂයි. කොතැනකදීවත් ඇලෙන ගැටෙන ස්වභාවයට යා යන්නේ නැහැ පිංගතුනි. මොකද යා දකින්නවා තමාට මේ ලෝකේ යමක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබෙන්න තිබ්බ දෙයයි ලැබිලා තියෙන්නේ. තමාට දරුවෙක් ලැබුණා නම් ඒ තමාගේ සංස්කාරයන්ට ගැළපෙන දරුවයි ලැබිලා තියෙන්නේ. තමාට ස්වාම පුරුෂයෙක් ලැබිලා තියෙනවා නම් ඒ ස්වාම පුරුෂයා තමන්ගේ සංස්කාරයන්ට ගැළපෙන ස්වාම පුරුෂයෙකු ලැබිලා තියෙන්නේ. තමාට බිරිඳක් සමාජ තත්වයක් ලැබිලා තියෙනවා නම් ඒ තමන්ගේ සංස්කාරයන්ට ගැළපෙන බිරිඳක් සමාජ තත්වයක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා තමන් ලැබුණා දේ උදෙසා ගැටෙන්න යන්නේ නැහැ පිංගතුනි. තමා දක්ෂයි තමන්ගේ සංස්කාරයන් තුලින් ලැබුණා වූ දේ උපයෝගී කරගෙන ඒ කුසලයක් බවට, ශක්තියක් බවට මාර්ගයට පත් කර ගන්න පිංගතුනි. එහෙම නැතුව කොතනකවත් ජීවිතේ පලා යාමක් ගැන ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන්නේ. මොකද දරුවා තුල නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ පිංගතුනි. බිරිඳ තුල, ස්වාම පුරුෂයා තුල නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ. නිවස තුල, කාර්යක තුල නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ. දරුවාගේ ස්වභාවයෙන් ඉන්නවා පිංගතුනි. බිරිඳ බිරිඳගේ ස්වභාවයෙන් ඉන්නවා. කාර්යකේ ස්වභාවයෙන් තියෙනවා. නිවස ස්වභාවයෙන් තියෙනවා. මේවා කෙරෙහි ඔබයි තෘෂ්ණාව ඇති කරගන්න. එනම් ප්‍රශ්නේ තියෙන්නේ දරුවා තුලවත්, කාර්යක තුලවත්, නිවස තුලවත් නෙමෙයි පිංගතුනි. මේ රූපයන් කෙරෙහි ඔබ ඇති කරගන්නා වූ තෘෂ්ණාව තුලයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපයන් ඇසුරු කරමින්, ඒ රූපයන් කෙරෙහි වෙන්න තියෙන යුතුයකම් වගකීම් ඉටු කරමින්, ඒ වා කෙරෙහි ඔබ තුල ඇතිවෙනා වූ තෘෂ්ණාව විදර්ශනා නුවණින් දැකලා හීන කරගන්න පිංගතුනි. එනිසා මේ අනිත්‍ය සංඥා වැඩිම තුල ඔබ දක්ෂ වෙන්න ඕනේ. නිරේතුරුවම මේ Tamanගේ ගෘහ ජීවිතය තුල වෙන්න තියෙන වගකීම් යුතුයකම් අකුරට ඉටු කරලා ඒ අය සතුටින් තියලා ඒ සතුට තමා කුසලයක් බවට පත් කර ගන්න පිංගතුනි. මොකද අපේ ජීවිතේ අප්‍රමාණ අපේ ගිහි කාලවල වල අපි හුඟා ජීවිතේ කැප කරලා තියෙන්නේ අපේ සතුට අනුමුදෙසා කැප කරන්න පිංගතුනි. නිරේතුරුවම අපි කටයුතු කළේ අනුන්ව සතුටෙන් තියලා ඒ සතුටෙන් අපේ ආධ්‍යාත්මික ශක්තිමත් කරගන්නයි. ඔබ දක්ෂ වෙන්න මේ ගිහි ගමන තුලදී නිරේතුරුවම ඔබේ සතුට අනුමුදෙසා කැප කරන්න පිංගතුනි. ඔබට පුළුවන් නම් හිනාවකින් හෝ තව කෙනෙක් සතුටු කරන්න. එය තමයි ගිහි අයගේ අත්හැරීම පිංගතුනි. තමාගේ සතුට අනුමුදෙසා කැප කරලා අනුන් සතුටු වෙනවා දැකලා ඒ ශක්තියෙන් තමාගේ අධ්‍යාත්මය ශක්තිමත් කරගන්න. එතන තමයි ගිහි අයගේ අත්හැරීම කියන්නේ. ඔබ දක්ෂ නැත්නම් ඔබේ දරුවා සතුටු කරන්න, බිරිඳ ස්වාම පුරුෂයා සතුටු කරන්න, මහා සංඝරත්නය සතුටු කරන්න, අසල්වැසිය සතුටු කරන්න කවදාකවත් අත්හැරීම කියන කාරණය ජීවිතයට ගන්න බැහැ පින්වතුනි. ඒ නිසා ලෝකයාව කමටහනක් කරගෙන ඔබ ලෝකයෙන් ඈතර වෙන්න දක්ෂ වෙන්න පින්වතුනි. එතනින් මම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නවත්තනවා.